ආයිබෝවන් මම ලක්සේනානායක වෘෂභ ලග්න හිමියනි අදත් මං ඔබ හමුවට ආවේ වැදගත් ආරංචියක් අරගෙන අවුරුදු එකහමාරකට පස්සේ සම්පූර්ණ විදිහට ගත්තොත් මේ කේන්ද්‍රය තුල මට මෙහෙම කියන්න පුළුවන් අවුරුදු 25කට විතර වගේ පස්සේ ඔබගේ මේෂ රාශියට ඒ කියන්නේ ඔබගේ 12 වෙනි ස්ථානයට රාහු කියන ග්‍රහය පැමිණෙනවා. මේ රාහුගේ ආගමනය හේතු කොටගෙන ඔබගේ ජීවිතය තුළ කුමන විපර්යාසයන් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා ඔබව දැනුවත් කරන්නයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔබ පැහැදිලිවම ඔබගේ මේ 12 වෙනි ස්ථානය 12 වෙනි ස්ථානයෙන් කියන්නේ මොකද්ද? දුක, කරදර, වඳබන්ධන, ඊර්ෂ්‍යාව, වියදමට මුදල් නොලැබීම, විදේශ ගමන් ගත වීම, ඊළඟ ආත්මයට ඔබගේ පිම්ම, ඒ කියන්නේ ඔබ ඊළඟ ආත්මේ කොයි වගේ තැනක ඉපදෙන්න පුළුවන්ද කියලා කේන්දරයෙන් කියන්නේ 12 වෙනි ස්ථානය. විශේෂයෙන් වෘත්තීය වශයෙන් ගත්තොත් වෛද්‍ය වෘත්තිය, සෞඛ්‍ය ශාස්ත්‍රීය වෘත්තිය, නීති පිළිබඳ වෘත්තිය, නාවික පිළිබඳ වෘත්තිය, දේශපාලනය, සාත්තු සේවාවන්, රේගුව මේ කියන ඔක්කොම මේ 12 වෙනි ස්ථානයෙන් තමයි අපි ගණනය කරන්නේ. විශේෂයෙන්ම ඔබගේ දුක, වියදමට මුදල් නොලැබීම. දැන් එතෙන්ටයි රාහු කියන ග්‍රහය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා වෘෂභ ලග්න හිමියනි නරකද පළවෙනිම මේ ඔබගේ දුක කියන ගෙදරට පැමිණෙන රාහු කොයි වගේ ගතකුණ තියෙන කෙනෙක්ද කියලා, කොයි වගේ හැසිරීම් රටාවක් තියෙන කෙනෙක්ද කියලා ඔබ අඳුනගත්තොත් ඔබගේ ජීවිතයට පහසුයි. මන්ද මේ 2022 අප්‍රේල් මාස 12 වෙනිදා සන්ධ්‍යා භාගයේ 8:50යි මේ රාහු ඔබගේ රාශියට පැමිණෙනවා. හැබැයි බඩු මුට්ටු ඔක්කොම අරගෙන සම්පූර්ණ වශයෙන් ඔබගේ ගෙදරට පැමිණෙන්නේ 13 වෙනිදා පාන්දර 3:05 වෙනකොට. හැබැයි මම මීට ඉස්සෙල්ලා වෘෂභ ලග්න හිමියනි ඔබට කියලා තියෙනවා ගුරු මාරුවක් ගැන. ගුරු මාරුව වෙන්නේ 13 වෙනිදා. මේ ගුරු මාරුවයි රාහු මාරුවයි පටලවා ගන්න එපා. දැන් ගුරු මාරුව ඇති වෙන්නේ ඔබගේ 11 වෙනි ස්ථානයේ. රාහු ඔබගේ 12 වෙනි ස්ථානයට තමයි පැමිණෙන්නේ. ඒ නිසා ඔබ මේක පටලව ගන්න නැතුව අවබෝධ කරගත්තොත් තමයි වඩා හොඳ වෙන්නේ. ඒතර රාහුට වැඩියෙන්ම ඔබට දැනෙන්න මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? අර ඒකයි මම කිව්වේ. ඔබගේ දුක ගැන කතා කරනවා. ඔබගේ වදබන්ධන ගැන කතා කරනවා. ඔබගේ ඊර්ෂ්‍යාව ගැන කතා කරනවා. ඔබගේ නඩුහබ ගැන කතා කරනවා. ඔබගේ සිරගත වීම ගැන කතා කරනවා. විදේශගත වීම ගැන කතා කරනවා. ඊළඟ ආත්මයට ඔය කොයි වගේ යයිද? මොන ආත්මික ඊළඟ ඉපදෙයිද කියන කතාවත් ජ්‍යොතිෂ විද්‍යාව තුළ නිර්ණය කරන්නේ 12 වෙනි අණුව. විශේෂයෙන් වෘත්තීය වශයෙන් ගත්තොත් දේශපාලනය, සෞඛ්‍ය ශාස්ත්‍රය, කියන වෛද්‍ය විද්‍යාව, නාවික ශාස්ත්‍රය, රේගුව, නීති ශාස්ත්‍රය, අන්න ඒ වගේ ශාස්ත්‍ර මේකට විශේෂයෙන් එකතු වෙනවා. ඒ නිසා වෘෂභ ලග්න හිමියනි රාහු කියන්නේ ග්‍රහතරුවක් නන් නෙවෙයි. රාහු කවුද යන්න නොඑක් මත පවතිනවා. සමහරු කියනවා පෘථුවිය කියලා. පෘථුවියේ සෙවණැල්ල කියනවා. හැබැයි ඒ ඔප්පු කරන්න සාක්ෂි නැහැ. තවත් සමහරු කියනවා චන්ද්‍රයා පෘථුවියේ වටේ යන ගමනේදී පෘථුවිය සූර්යයා වටේ යන ගමන් මාර්ගයේ චන්ද්‍රයාගෙන් දික් කළ නිරක්ෂයෙන් කැපෙන සංධි ස්ථානය රාහු කියලා. හැබැයි ඒ ඔප්පු කිරීමට උන් සාක්ෂිත් ඉදිරිපත් කරනවා. හැබැයි වෘෂභ ලග්න හිමියනි තාරකා ශාස්ත්‍රයේදී මේ රාහු ගැන ඇත්තටම කතා කරනවා, උගන්වනවා. ජ්‍යොතිෂ විද්‍යාවේ රාහු කියන්නේ බලවත්ම ග්‍රහයි. බලවත් කියන්නේ හරි ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් ග්‍රහයි.
රාහු බලවත් වූ විට ජන්ම හිමියාට රජෙක් වුණත් වෙන්න පුළුවන්. රාජකීය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. පොඩි තැනක ඉපදුනත් වෘත්තීය මට්ටම තුල ඉතාම උසස් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. කොමන තරාතිරමක ඉපදුනත් බලවත් අයෙක් කරන්න පුළුවන්. රාහු නීච වූ විට ඔළුව අවුල් කරලා පිස්සෙක් කරලා සියලු දේ නැති කරලා ඇවිද්දෝන ගතිය ඇති කරනවා. ඒකනේ චිත්‍ර ශිල්පියෝ මේ රාහුව චිත්‍රයට නගද්දී වෘෂභ ලග්න හිමියනි රාහුගේ ඔළුව විදියට පෙන්වන්නේ නෑග්ගේ ඔළුවක්. ඒ කියන්නේ තිරිසන් සතෙක්ගේ ඔළුවක්. තිරිසන් සතුන්ට බුද්ධිය නෑ කියලා ඔබ දන්නවනේ වෘෂභ ලග්න හිමියනි. හිතන්න බෑ. ක්‍රියාත්මක වෙන්න බෑ. ආවේග මත ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් රාහු ක්‍රියාත්මක වෙන්නේ ආවේග මත. ශරීරයේ මිනිස්සෙක් මෙන් හඳුන්වනවා. ඒ කියන්නේ දෙපා තියෙන ඇවිදින ගතිය. ඒකනේ රාහුගේ ප්‍රධාන ක්‍රියාව ඇවිද්දීම කියලා කියන්නේ ජ්‍යොතිෂ විද්‍යාව අනුව. ඉගෙන ගන්නා කාලේ රාහු ලැබුවොත් ඉගෙනීමට හානි කරනවා කියන්නේ එක තැනක ඉඳලා පාඩම් කරන්න බෑ. නිතරම ඇවිදිනවා. ඇවිදින්න හිතෙනවා. ඒක ඉගෙනීමට බාධාවක් වෙනවා. මේ රාහු වස්තුව රැකරක්ෂා ලබා දෙනවා. ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන ලබා දෙනවා. රාහු ඔබව ප්‍රසිද්ධියටපත් කරනවා. ඒකනේ වෘෂභ ලග්න හිමියනි රාහු ලග්නේ සිටි විට උපන් අය කරනවට වඩා ප්‍රසිද්ධිය ලබන්නේ. මන්ද රාහු ඉදිරියට පැන ප්‍රසිද්ධිය ලබා දෙන අවස්ථාවන් වැඩි. ජ්‍යොතිෂ විද්‍යාවේ නියමයන්ට අනුව රාහු මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක, කුම්භ රාශිවලදී සුබඵල දෙනවා. එහෙනම් ඔබගෙත් ඇවිල්ලා තියෙන රාශියක් විදිහට ගත්තොත් මේෂ රාශිය. එහෙනම් සුබ රාශිය. හැබැයි 12 වෙනි ස්ථානයේට දුක, වද වේදනා ගැන කතා කරනවා. ඒතර රාහු කොයි වගේ කෙනෙක්ද? ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වන්නේ පිස්සෙක් හැටියට. හිතලා කරලා වැඩ කරන්න බැරි කෙනෙක් හැටියට. ඒ නිසා ස්ථානයක් විදියට රාහු 12 වෙන්නට පැමිණි විට දැන් මේ රාහු 12 වෙන්නට පැමිණීම මේ වගේ මේ ස්ථානයක් විදියට අපි දන්නවා රාශියක් විදියට ගෙයක් විදියට හොඳයි. මන්ද මේෂ රාශියට රාහු සුබඵල දෙනවා. ස්ථානයක් හැටියට ගත්තොත් ඒ ස්ථානයට සුබඵල දෙන්නේ නැහැ. 12 වෙන්නට උන් හිටි තැන් නැති කරන්න පුළුවන්. හතුරන් වැඩි කරන්න පුළුවන්. පිට පළාත් වල වාසයට පමුණවන්න පුළුවන්. තමාගේ ප්‍රදේශයේ ඉන්න බැරි වෙනවා. වස්තුව හානි කරන්න පුළුවන්. නඩු හබවල පටලවන්න පුළුවන්. මෙන්න 12 වෙන්න. හොඳින් අහගන්න ඕන වෘෂභ ලග්න හිමියනි. හැබැයි මේ 12 වෙනි ගෙදරට මේෂ ගෙදරට ඇවිල්ලා මේ මේෂ ගෙදර කාමර 12ක් තියෙනවා. ඉන්නේ 8 වෙනි කාමරේ. හැබැයි 8 වෙනි කාමරේ අඳුරුයි. 8 වෙනි කාමරයෙන් කතා කරන්නේ මොනවද? තමාට ලැබෙන්න තියෙන උරුමයන්. තමාට ලැබෙන්න තියෙන ව්‍යාපාරවල ලාභ. දෑවැදි. අඹුසැමියන්ගේ ලිංගික සමදතාවයන්. ස්වාමියාගේ බිරිඳගේ අසනීප තත්ත්වයන්. විශේෂයෙන් පෙන්눔 කරන්නේ මේ 8 වෙනි ස්ථානයේ. ඊට අමතරව අනවබෝධය, මිත්‍යා දෘෂ්ටික ගතිවලට අසු වෙන ගතිය, අන්නේගේ අදහස් අනුව ක්‍රියාත්මක වීම, තමාගේ අදහසට ක්‍රියාත්මක නොවීම, මේ සියලු දේවල් පෙන්වන්නෙත් 8 වෙන්නේ. 8 වෙන්න අඳුරුයි. අනවබෝධය තියෙන්නේ. රැවටෙන්න හරි පහසුයි. දැන් මේ 8 වෙන්න ධනු. කියන්නේ ධනු නවාංශිකය. ධනු කියන කාමරේ 8 වෙනි කාමරේ තමයි පදිංචි වෙන්නේ රාහුව ඇවිල්ලා. හැබැයි මේ ධනු කියන නවාංශිකේ නීචයි. එහෙනම් මේ ඉන්න කාමරේ නීච කාමරයක්. හැබැයි ජ්‍යොතිෂ විද්‍යාව තුළ නියමයක් තියෙනවා. ග්‍රහයෙක් නීච තත්ත්වයට පත් වෙද්දී එම රාශි අධිපතියා
කේන්ද්‍ර ස්ථානික කියන්නේ 1 4 7 10 කෙන ස්ථානයක හිටියොත් ඒක නීච භංග වෙනවා කියලා. ගුරු ග්‍රහය ඉන්නේ කුම්භ රාශිය. ඒ කියන්නේ වෘෂභ ලග්නෙ ඉන්නේ ඔබගේ දසවැන්නේ. මොකද තව මීන රාශියට ගියේ නැහැ. මීන රාශියට යන්නේ 13 වෙනිදා සවස 3:50ට. එහෙමනම් කේන්ද්‍ර ස්ථානික සිටීම නිසා නීචය භංග වෙනවා. අමාරුවේ වැටෙන්න තියෙන ගතිය බේරෙනවා. එක්කෝ තමාගේ වෘත්තීය ප්‍රධානියෙක් උදව් කරනවා. එහෙම නැත්නම් පියා උදව් කරනවා. එහෙම නැත්නම් තවත් ප්‍රධානියෝ උසස් අය උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමාගේම ක්‍රියාවකින් තමාට මේක බේරෙන්න පුළුවන් කියන කතාව එතන තියෙනවා. අන්න ඒක හිතට සනසිල්ල වෘෂභ ලග්න හිමියනි. හැබැයි මේ 8 වෙනි කාමරයේ තියෙන දේවල් ඔබ දන්නවද? දැන් මං කිව්වා අඹු සැමියන්ගේ ලිංග සමතතාවයන්. භූමිය, ඔබට ලැබෙන තුන උරුම, ඔබට ලැබෙන්න තියෙන දහයද, ඔබට ලැබෙන තියෙන ලාභ, පසුතැවීම, බිරිඳගේ ස්වාමියාගේ අසනීප ගති, රැවටීම, මුලාවට පත්වීම, මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ගොදුරු බවට පත්වීම. අන්න මේ සියලු දේවල් පවතින්නේ මේ 8 වෙනි ගෙදර. මේ රහු කියන ග්‍රහයා වෘෂභ රාශිගත වෙලා 8 වෙනි නවාංශිකය, ඒ කියන්නේ ධනු නවාංශිකේ නීච නවාංශිකේ තැන්පත් වීම හේතු කොටගෙන උෂ්ණ රෝග පහසුවෙන් සෑදෙන්න පුළුවන්, හිසේ තුවාල හැදෙන්න පුළුවන්, පිස්සු වැටෙන්න පුළුවන්, රාජකාරී රැකරක්ෂා ඉගෙනීම ආදී ක්‍රියාවලිය වෙනස් කර ඇවිද්දවන්න පුළුවන්, වස්තුව හානි කරන්න පුළුවන්. මේක තමයි අලාභය. හැබැයි මම කිව්වා මෙතන නීච භංගයක් තියෙනවා කියලා. එහෙමනම් ඔබට මේ රෝග කියන දේවල් සෑදුනත් එයින් ඔබට බේරෙන්න පුළුවන්. එයින් ඔබට සුවතාවයක් අත්පත් කරගන්න පුළුවන්. අමාරුව වැටෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි නීච භංගයේ තියෙන වැදගත්කම. ඔබට ලැබෙන්න තියෙන ලාභ පමා වෙලා හරි ලැබෙන්න පුළුවන්. ඔබට ලැබෙන්න තියෙන උරුම පමා වෙලා හරි ලැබෙන්න පුළුවන්. ඔබ දෙදෙනා අතර අඹු සැමියන් විතර තියෙන අනවබෝධය පමා වෙලා හරි නිවෘත්ති කරගන්න පුළුවන් කියන කතාවකුත් මෙතන තියෙනවා. හැබැයි කෙසේ වෙතත් ඔබ මේ දේ හොඳින් අහගන්න ඕනේ. ඔබට පින් කරන්න තියෙන හැකියාව, ආසාව නැති කරලා දාන්න පුළුවන්. ඇයි ඒ? අනෝබෝධයකින් ඔබ ඉන්න නිසා. ඔබ ඔබගේ අදහසට ක්‍රියාත්මක වෙන්නේ නැතුව අන් අයගේ අදහසට ක්‍රියාත්මක වීම තුළ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල බොහෝ ප්‍රමාදයට පත් වෙන්න පුළුවන් ඔබ සතු වෙන්න. එහෙනම් පළමුවෙන්ම ඔබ අනෝබෝධය කියන එක නැති කර ගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික ගති වලට අහු වෙන්න එපා. බෞද්ධයෙක් නම් නොදන්නා දෙවිවරු පස්සෙන් දුවන්න එපා. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අවබෝධය නොසලෙන සිතකින් යුතුව දිවි හිමියෙන් ඔබේ අවබෝධය සද්ධාවෙන් යුතුව අනුගමනය කරන්න බවට පත් වෙන්න ඕනේ. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළනක් දා උත්තරීතර වූ සී සද්ධර්මයේ නොසලෙන සිතකින් යුතුව දිවි හිමියෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ මෙනෙහි කරන ධර්මය තුල නිවැරදිව තමාගේ ජීවිතය ගලප ගන්නවා නිවැරදි ගමන් මාර්ගය සඳහා. ඒත් එක්කම අටවැන්න විශාල ස්ථානයක් අඹු සැමියන් අතර තියෙන කායික සම්බන්ධතාවය ගැන කතා කරන්නේ අටවැන්නේ. මොකද ඔබ 12 වෙනි ගෙදර 8 වෙනි කාමරේ ඉන්න නිසා. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම පංචශීලය ගැන මෙනෙහි කරන්න ඕනේ. මන්ද මෙතන අවස්ථාවක් තියෙනවා ඔබ පිරිමියෙක් විදියට තමාගේ බිරිඳ සිටිද්දිම තව වෙනත් පර ස්ත්‍රීන් ආශ්‍රය කිරීමට. ඔබ ස්ත්‍රියක් විදියට අවස්ථාව ඇති වෙනවා, අනෝබෝධය ඇති වෙනවා, අමනුෂ්‍ය දෝෂ තුල ඔබට බලපෑමක් ඇති වෙනවා, අනුන්ගේ අදහස් වලට ගතු වීම හේතු කොටගෙන පර පිරිමින් ආශ්‍රය කරන්න.
ඒ නිසා පංචශීලය කියන එක හරි වැදගත්. දැන් ඔබ ශේක බලධර්ම ගුණ වඩන්න ඕනේ. මේ අසුරයෙක් වෙන මේ රහවුගෙන් ඇති වෙන දුර්විපාකයක් තියෙනවා ඒක නැති කරගන්න. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕන. සොරකම් කිරීමෙන් වැළකෙන්න ඕන. වැරදි කාමසේවණෙන් වැළකෙන්න ඕනේ. බොරු කීමෙන් වැළකෙන්න ඕන. හිස් වචන කීමෙන් වැළකෙන්න ඕන. පරුෂ වචන කීමෙන් වැළකෙන්න ඕන. හිස් වචන කීමෙන් වැළකෙන්න ඕනේ. කේලම් කීමෙන් වැළකෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වැළකෙන්න ඕනේ. ඔන්න පංචශීලයේ රැක්කා. ඉස්ලාම් බුදුරජාන් වහන්සේගේ සද්ධාව දිවිහිමීම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ සී සද්ධර්මයේ දිවිහිමීම අනුගමනය කරන්න බවට පත් වෙනවා. තුන්වෙනි පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. හේතුව 12 වෙන්න තමයි වෘෂභ ලග්න හිමියනි ඔබගේ ඊළඟ ආත්මය තුළ ඔබ කොයි වගේ තැනකට යනවද කියලා පෙන්වන ස්ථානය. දැන් මම මේ ඔබට පෙන්වා දෙන්නේ බුදුරජාන් වහන්සේ වදාළ එදා මිනිස්සු විදියට ඉඳලා අද දේවත්වයේ ලබන්න ඒ අය කොයි වගේ ක්‍රමයන්ද භාවිතා කළේ කියලා. මොන වගේ ධර්මයක්ද අනුගමනය කළේ? ඒකට තමයි ශේක ගුණ බල ධර්ම කියලා කියන්නේ. දෙවිවරු අනුගමනය කරන දේවල්. අපි කවදාවත් කැමති වෙනවද ඊළඟ ආත්ම තිරිසන්නාත්මකට යන්න? ප්‍රේතාත්මකට යන්න? නිරේකට යන්න? උසස් වෙන්න බලන්නේ. සාමාන්‍ය මනුස්සයාගේ ස්වභාවය තමයි නිතරම ලෞකික මොන හරි දෙයකින් ඊළඟ උසස් භාවයට පත් වෙන්න. රැකියාවෙන් වුණත්, ධනියෙන් වුණත්, තෘප්තියෙන් වුණත්, සතුටෙන් වුණත්. එහෙනම් දැන් මේ මම ඔබට මාර්ගය විවෘත කරලා දෙන්නේ සුගතිගාමී වෙන්න ඕන මාර්ගය. මන්ද ඔබගේ ජීවිතයේ මේ අවුරුදු එකමාර. ඒ කියන්නේ මේ 2022 අප්‍රේල් 12 වෙනිදා ඉඳලා ඉදිරියට යන අවුරුදු එකමාරම රාහු කියන ග්‍රහයා ඔබගේ 12 වෙනි ස්ථානයේ ඒ කියන්නේ මේෂ කියන රාශියේ සිටින්නේ. 12 වෙනි ස්ථානය තමයි කියන්නේ ඔබ ඊළඟ ආත්මය තුළ කොයි වගේ තැනකද ඉපදෙන්නේ කියලා. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. පූර්ව ආරාමය සාදා දුන්නේ බුදුරජාන් වහන්සේට විසාකා උපාසිකාවට. ඔබ දන්නවද විසාකා උපාසිකාවට මේ වගේ දෙයක් කරන්න එකපාරට මිල ලැබුණා කියලා? නෑ. විශාකාව පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ කාලේ නියත විවරණයක් ගත්තා පදුමුත්තර බුදුරජාන් වහන්සේගෙන්. විශාකාවට තිබුණා කවද හරි බුදුරජාන් වහන්සේ කෙනෙක්ගේ අග්‍ර උපාසිකාව වන්න. එදා 500 ප්‍රමුඛ සංඝයා වහන්සේලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට දානය පිරිනැමුවා එක දිගට දින 7ක්. ඉන්පසු මේ පැනය විමසුවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන්. විශාකාව ලැබුණ උත්තරයක් නේද විවරණයක්. ඔබ ශාක්‍ය කුල වංශේ ගෞතම නමින් බුදුවන බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසිකාව වෙනවා කියලා. එහෙනම් බලන්න පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් කල්ප කීයක් ආවද මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න. එහෙනම් ඔබ මෙතෙක් මොන පාරමිතා ගොඩනගාගෙන එනවද කියලා ඔබ දන්නවද? මම මේ කියන්නේ ඔබ හොඳ පාරමිතාවන් ගොඩනගාගෙන ඉන්න පුළුවන්. අප බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වය මගේ පුතු බුදුන් වේවා කියලා ඒ අම්මගෙන් ඒ බුදු වචනය අහපු දවසේ ඉඳලා මේ බුද්ධත්වය ලැබපු දවස දක්වාම දීපංකර බුදුන් වහන්සේගේ නියත විවරණ ලැබලා මේ බුද්ධත්වය ලැබු දිනේ දක්වාම හැමදාම දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල මනුෂ්‍ය උපත් ලැබුණද නැහැ. තිරිසන් ආත්මලත් උපත ලැබුවා. නිරේත් ඔසුපත් නිරේත් උපත ලැබුවා. එහෙනම් ඔබට මොකක් වෙන්න පුළුවන්ද? මේ රහව මෙතනට ඇවිල්ලා ඔබ දුකට පත් වෙලා ඉද්දී
පිස්සෙක් ඇවිල්ලා ඔබගේ දුක තවත් වැඩි කරන්න පුළුවන් වෘෂභ ලග්නෙමෙනි. දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් ඔබටත් මේ අවුරුදු එකමාරු තුළ මේ කාලේ ඇති වෙනවා. මම මේ කියන දේවල් ඔබ හරියට ඒක අවබෝධ කරගත්තේ නැති වුණොත් ඔබට අවශ්‍ය ලෙසින් පින් කරගන්න බැරි වෙනවා. එතකොට ඔබට මනුෂ්‍ය ආත්මයක් කන කැස් බෑවා වියසිතුරෙන් අහස දකිනා වගේ බොහෝම දුර්ලභ මනුෂ්‍ය උපතක් ලබලා පින් කරගන්න බැරි වුණොත් ඔබ ඊළඟ ආත්මවල ඉපදෙන්න පුළුවන් පින් කරන්න බැරි ස්ථානයක. බුදුරජාණන් වහන්සේ වදාරනවා එවැනි පින් කරන්න බැරි ස්ථාන 8ක්. නිරේ උපත ලැබුවොත් පින් කරගන්න බෑ. තිරිසන් අපායේ උපත ලැබුවොත් පින් කරගන්න බෑ. പ്രേත ලෝකයේ උපත ලැබුවොත් පින් කරගන්න බෑ. බිහිරෙක් වෙලා ඔබ මිනිස්සෙක් වෙලා ඉපදුනත් පින් කරගන්න බෑ. ඇයි ධර්මය ඇහෙන්නේ නැහැ. අධර්මයේ පවතින ප්‍රදේශයක උපත ලැබුවොත් ඔය සෝමාලියාව වගේ රටක ඔබ මේ ආත්මෙ කොච්චර බෞද්ධයෙක් වෙලා හිටියත් වැඩක් වෙන්නේ නැහනේ. ඒ භාගත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ ආර්ය ශාවක සේ සංඝරත්නයේ ඕ ශ්‍රාවකයෝ නොසිඳ පෙළේත පලාතක ඔබ උපත ලැබුවොත් අංග විකල වුණා. නුවණ මද කෙනෙක් විදිහට උපත ලැබුවොත් ಜಾති අන්ධ වෙලා උපත ලැබුවොත් උන්මත්තකෙක් වෙලා උපත ලැබුවොත් මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා උපත ලැබුවොත් ඔබට පින් කරගන්න බැරි වෙනවා. මෙවැනි තත්වයන් වලට යොමු කරන්න හදන කාල සීමාවක් තමයි මේ අවුරුදු එකමාර. එහෙනම් ඔබ දැන් දන්නා වෘෂභ ලග්නෙමනේ. අමාරු වැටෙන්නේ නැහැ. නීච භංග රාජෝගයක් තියෙනවා. ඒ කියන්නේ කරදරෙන් ගලව ගන්නවා. හැබැයි ඔබ ධර්මයේ තුල ඉන්න ඕනේ. ධර්මයේ තුල හිටියොත් ඔබ මෙතෙක් නොලැබී ගිය දෑවැද්දක් හෝ උරුමයක් හෝ ලාභයක් ඔබට ලබන්න පුළුවන්. අර මම පෙර කිව්වා වගේ හිසේ උෂ්ණයේ වැඩි රෝගවලින් රෝග හැදුනත් කරදරයක් නැතුව බේරෙන්න පුළුවන් වෛද්‍ය උපකාර මත. ඔබ මිත්‍යා දෘෂ්ටියට ගෙනියන කෙනෙක් ඉන්නවනම් වැරදි මාර්ගයේ ඔබ ගෙනියනවනම් කවුරු හරි කෙනෙක් ඔබ නිවැරදි මාර්ගයේ තනනවා තියනවා කියන කතාවකුත් මෙතන තියෙනවා වෘෂභ ලග්නෙමනේ. ඒකනේ නීචයේ භංග වෙනවා කියලා කියන්නේ. අමාරු වැටෙන්න නැනකින් බේරෙනවා. ඒ බේරෙද්දි කවුද උපකාර කරන්නේ? එක්ක තමුන්ගේ පියා, නැත්නම් වෘත්තීය ප්‍රධානියා, එහෙම නැත්නම් තවත් ප්‍රධානියෙක්. එහෙම නැත්නම් ඔබ තුල පවතින නායකත්වය, වගකීම් දරීමේ හැකියාව, හොඳින් රාජකාරී කිරීමේ හැකියාව වෙන්න පුළුවන්. මේකත් හොඳට අවබෝධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ වෛද්‍ය වෘත්තිය තුල ඉඳලා සිටිනවා නම්, ඔබ නීති ශාස්ත්‍ර තුල ඉඳී සිටිනවා නම්, ඔබ දේශපාලන තුල ඉඳී සිටිනවා නම්, ඔබ රේගුව අංශයේ සේවය කරන්නෙක් නම්, ඔබ සාතු සේවාවල සේවා කරන්නෙක් නම්, ඔබ විදේශීය රටක සේවය කරන්නෙක් නම්, ඔබගේ අනෝබෝධය ඔබ හරියට අවබෝධ කරගන්න නැතුව වැඩ කිරීම හේතු කොටගෙන ඔබ අමාරු වැටෙන්න පුළුවන්. කරදරයටපත් වෙන්න පුළුවන්. රාහු පෙන්වන්නේ ඔබ කරදරයක වැටුණොත් ඔබට ඔබ බලාපොරොත්තු වෙන තව කෙනෙක්ගෙන් උපකාරයක්. ඔබ උපකාරයක් ඉල්ලුවොත් තව කෙනෙක්ගෙන් කියයි අයියෝ කො ඊට ඉස්සෙල්ලා ටිකක් වේලාසෙනින් ඉල්ලුවොත් මට දෙන්න තිබ්බනේ. දැන් මං හරි බිසීනේ. කාර්ය බහුලයිනේ. එවින උත්තරයක් ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ අවිවාහිකෙක් විදිහට විවාහයකට පත් වෙන්න යනවා. වැරදි සහකරුවෙක් හෝ සහකාරියක් හම්බෙන්න පුළුවන් අවස්ථාවක් මේක. එතනදී මම මොකද කියන්නේ? කසාද බඳින්න එපා කියලා නෙමෙයි. හොඳට තමන් විවාහ වෙන කෙනාව හොඳට අවබෝධ කරගන්න ඕනේ. හිතන්නකෝ මෙහෙම වෘෂභ ලග්නෙමනේ. දැන් යාළුලා ඉන්නේ. නමුත් රණ්ඩු තරහ වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. ඒතර මෝඩකම කියන්නේ මොකද්ද? කසාද බඳිනවා. ඔබ හිතනවාද සතියකට දින දෙකක් තුනක් ඒකුණුත් පැයකමාරක් හම්බෙලා ඒ වෙලාවෙත් ඔබ දෙදෙනා විරසක වෙනවා නම් රණ්ඩු කරනවා නම් කසාද බඳලා පැය 24ක් එකට ඉන්න ගියාට පස්සේ රණ්ඩු නොවිතියේද? අන්නේ අය අවබෝධ කරගන්න ඕනේ. නියම විවාහය කියන්නේ
ආදරය කරන කාලෙත් දෙන්නගේ හිත රිද්දවීමක් නැහැ. තරහ වෙන්නේ නැහැ. කෙනෙක්ට ටිකක් තරහ ගිහිල්ලා නම් අනිත් එක්කෙනා නිශ්ශබ්ද වෙනවා. එහෙම තමයි මේ ජීවිතේ සාර්ථකත්වය ඇති කරගන්න ඕන වෘෂභ ලග්නෙ මෙනි. එයයි මම ඔබට පෙන්වන්න හදන උපාය ක්‍රමය. ඔබ අවබෝධය තුලින් ගමනය කරන්න ඕනේ. තමා කරන කියන කටයුත්ත. එහෙනම් මම කියන්නේ ධර්මයේ තුල ඉන්න ඕනේ. ධර්මයේ තුල ඉද්දී ඒ ධර්මයේ තුලින් අපේ නිවැරදිභාවය පෙන්වනවා. ධර්මයකින් තොරව මේ ලෝකේ හොඳ නරක මොකද්ද කියලා අපි හඳුනගන්න මාවතක් අපිට නැහැ. එහෙමනම් ඔබ බෞද්ධයෙක් විදිහට බුදුබණ අහන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙන ආර්ය ශ්‍රාවකයන්ගේ සංඝරත්නයට දාන මාන පින්කම් කරන්න ඕනේ. පුළුවන් විදිහට, අතේ තියෙන විදිහට. බුදුරජාන් වහන්සේ වදාarලා තියෙනවානේ. මුදල්ම ඕනේ, සම්පත් ඕනේ අපිට පිනක් කරගන්න කියලා. තව කෙනෙක් කරන පිනකට අපි සද්ධාවෙන් අනුමෝදන් වුණොත්, අනේ එවැනි පිනක් මටත් මුදල් තිබුණා නම් කරනවා කියලා ඔබ සද්ධාවෙන් හිතුවොත්, ඒ පිනට අනුමෝදන් වුණොත්, ඒක ඔබට පිනක්. ඒකනේ අනේ පිටිසුතුමානෝ ජේතවනාරාමය හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරන දිනේ තවත් එතන හිටු දුගී මිනිස්සෙක් හිතුවනේ මෙහෙම. අනේ පිටිසුතුමාට වගේ මට සල්ලි තිබ්බනම් මමත් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මේ වගේම ලස්සන විහාරයක් හදලා පූජා කරනෝනේ කියලා. අවංකව ඒ කියන්නේ එතන තිබුණේ මුදිතාව. මොකද්ද මුදිතාව? තවත් කෙනෙකුට කරන දෙයක් තුළ සන්තෝෂයටපත් වෙනවා. මුදිතාව තුළ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. ඒ මුදිතාමේ ගුණය ඔබ තුළ තියෙනවා නම් ඔබට තව කෙනෙක් කරන පිනකට ඔබ අනුමෝදන් වෙලා ඔබටත් පින්වන්තයෙක් වෙන්න පුළුවන්. මන්ද එහෙම හිතපු ඒ දුගී මිනිසයා එදාම අපවත් වුණා. එදාම මරණයටපත් වුණා. ඉපදුනේ කොයිද? තුෂ්ඨ දිව්‍ය ලෝකේ. කවුද මේක අපිට වදාරන්නේ? ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ අපිට බොරු කියනවද? කවදාවත්ම නැහැ. අන්න වෘෂභ ලග්නෙ හිමියනි. ඔබ හිතන්න ඕනේ මේ විදියට. මම බුද්ධ ධර්මයට අනුව ගමන් කරනවා. වෙන ආගමිකයෙක් ඉන්නවනම්, කතෝලික ආගමිකයෙක් ඉන්නවනම්, පොළ මුස්ලිම් ආගමිකයෙක් ඉන්නවනම්, ඔවුන්ගේ ධර්මයේ තුල ඔවුන්ට පෙන්වන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය හොඳට මනසින් අවබෝධ කරගන්න ඕන. බෞද්ධයෙකුට වැඩේ ලේසි. ධර්මයේ තුල ගමන් කරන්න. බුදුරජාන් වහන්සේ වදාළ දේ අපි කොහොමද දැනගන්නේ? බණපද වලින්. කවුද මේ බණපද අපිට වදාරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙන ආර්ය ශ්‍රාවකයන්ගේ සංඝරත්නයට. එහෙනම් ඒ සංඝරත්නයේ දානමාන පින්කම් කළොත් අපිට පිනක් නෙමෙයිද? හරියට සාරිපුත්ත මහරහතන් වහන්සේට දානි දුන්නා වගේ. හරියට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දානි දුන්නා වගේ. තුතිය ශාවක කාශ්‍යප මහරහතන් වහන්සේට දාන දුන්නා වගේ. මොන පිනක්ද අපිට ඇති වෙන්නේ? ඔබ එහෙම පින් කළොත්, රාහු කියන ග්‍රහය මෙහෙම දෙයක් කියනවා. අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් කිසියම් විශේෂ වූ උගත් බුද්ධිමත් මුල්ලි සම්පත් අතින් අනුන අයෙකුගේ උදව්වක් උපකාරයක් ඔබ අනිවාර්යයෙන්ම ලබනවා කියලා. අන්න එතනට තමයි ඔබට එන්න පුළුවන් වෙන්නේ මේ රාහු මාරුව තුල. දැන් ඔබ හොඳට අවබෝධ කරගත්තා. මොකද්ද මේ රාහු මාරුව තුල ඔබට සිදු වෙන්නේ? ඔබ කොහොමද එයින් ජයගත යුත්තේ කියලා. ඒ නිසා ඔබට මම තවත් උදව්වක් කරනවා. අනෝබෝධයෙන් මිදෙන්න. ඒ අනෝබෝධය මනසට આવොත් ඔබ දන්නවා බුදුගුණ සිහි කරලා ඒකෙන් මිදෙන්න පුළුවන් කියලා. හැබැයි ඔබගේ හදවතට આવොත්, හදවත කඩා වැටුණොත්, හදවත අක්‍රිය වුණොත්, බුදුරජාන් වහන්සේ විසාකා උපාසිකාවට වදාලා, විශාකාවිනි, ඔබගේ හදවත කඩා වැටෙන විට, අකර්මන්න විට, හදවතින් දුක දැනෙන විට, හදවත මාර පාර්ශික සිතුවිලින් පිරී යන විට
හදවත අපිරිසුදු වන විට ඔබ සේ සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න කියලා. එහෙනම් අපි දැන් සිහි කරමු. දිනකට 3-4 පාරක් මේ සිහි කරන්න. ඔබගේ හදවත තුල අතීතයේ ශෝකජනක සිතුවිල්ලක් ඇවිල්ලා දුකටපත් වෙලා කඩා වැටෙන්න හදන හැම මොහොතකදීම මේක මතක් කරන්න. මෙනෙහි කරන්න. ඔබ එතනින් මිදෙනවා. දැන් අපි සීසත් ධර්ම ගුණ මෙසේ සිහි කරමු වෘෂභ ලග්න හිමියනි. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන දා උත්තරීතර වූ සීසත් ධර්මය. මුල මැද අග යන තැන කොතනින් පටන් ගත්තත් නිවන අරමුණු කොටගෙන නිර්වාණ අවබෝධය පිණිස මුල සුන්දර වූ මැද සුන්දර වූ අග සුන්දර වූ මේ සීසත් ධර්මය මනමින් සකස් කොටගෙන මනමින් දේශනා කරන ධර්මයක් නිසා මේ ධර්මය ස්වකහාත වනසේක. ස්වකහාත ධර්ම ගුණයට මාගේ নমස්කාර වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සීසත් ධර්මය. තම තමන්ගේ වචනය සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්තිවල පිහිටමින් රාගය මොහය දෙවිසිය දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මාර්ගඵල අවබෝධ කරගනිමින් මේ ජීවිත කාලය තුලදීම ඔබට නිර්වාණය අවබෝධ කර ගැනීමට උපකාරී වන ධර්මයක් බැවින්, මඟ පෙන්වන ධර්මයක් බැවින් මේ ධර්මය සාන්දෘෂ්ටික වනසේක, සන්දිට්ඨික වනසේක. සන්දිට්ඨික ධර්ම ගුණයට මාගේ নমස්කාර වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සීසත් ධර්මය. තම තමන්ගේ වචනය සුචරිත කරගෙන, කය සුචරිත කරගෙන, මනස අරමුණු සිතුවිලි සුචරිත කරගෙන, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්තිවල පිහිටමින් රාගය මොහය දෙවේසය දුරු කරන ඍජු ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්මය උපද්දවා ගනිමින් තමන්ට කැමති ඕන කාලයකදී නිර්වාණ අවබෝධයට පත් කරන්නට උපකාරී වන ධර්මයක් බැවින්ද, මඟ පෙන්වන ධර්මයක් බැවින්ද මේ ධර්මයේ සදාකල් නොවෙනස්ව ඒකාකාරීව පවතින නිසාද මේ ධර්මය අකාලික වනසේක. අකාලික ධර්ම ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සීසත් ධර්මය. මිනිසුන්ගේ හිත සුව පිණිස ගත සුව පිණිස තබන තිබෙන ධර්මයක්. පින්පව් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ධර්මයක්. සතර අපායන් සුගතිගාමී ස්ථාන පෙන්වා දෙන ධර්මයක්. හේතුවක් ඇතුව සියල්ල සිදු වෙන බවත්, හේතුව නැති කළ විට ඒ දේ සිදු නොවන බව පෙන්වන පටිච්ච සමුප්පාදයේ පවතින ධර්මයක්. සසර දුකින් මිදෙන්න පුළුවන් මාර්ගය පෙන්වලා දෙන ධර්මයක්. ඒ සතර දුකින් මිදෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව නැමැති ප්‍රතිපදාව පෙන්වා දෙන ධර්මයක් නිසාම ඕන කෙනෙකුට එන්න ඇවිත් මේ ධර්මයේ බලන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. එසේ ඇවිත් බැලූ පමණින්ම ධර්මය අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධයට මඟ සකස් කරගත හැකි නිසා මේ ධර්මය එහි පක්ෂික වනසේක. එහි පක්ෂික ධර්ම ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සීසත් ධර්මය. තම තමන්ගේ මනසට හිතට මනාව පමුණවාගෙන මෙනෙහි කරන කල්ලි තම මනස හිත නිරායසෙන්ම නිර්වාණ අවබෝධත්ව කරා යොමු වන බැවින් මේ ධර්මය ඕපනයික වනසේක. ඕපනයික ධර්ම ගුණයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතයද කැප කරමි පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සීසත් ධර්මය බුද්ධිමතුන් විසින් තම නැන පමණින් හොඳින් අවබෝධ කරගත් ධර්මයක් බැවින් මේ ධර්මය පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදී නම් වනසේක. ඒ පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදී නම් ධර්ම ගුණයෙන් යුක්ත වූ
මේ සී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයට කැප කරමින් පූජා කරමින් පූජා වේවා. මෙසේ ඔබ සී සද්ධර්ම ගුණ මෙනෙහි කරන්න. අනුම තරමේ දිනකට 5-6 වතාවක් නිතරම හදවතින් කඩා වැටෙන්න හදන විටම ඔබත් නොදන්නා ලෙසින් අතීතයේ දෙයක් ඇවිල්ලා ඔබගේ හිත රිද්දන්න හදන විට ඔබ මේ සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. මන්ද කිසිම මාර්ග පාර්ශ්වික සිතවිල්ලකට ඔබගේ හදවත ගොදුරු කරගන්න නැතුව හදවත ඉතා පිරිසිදුව ශක්තිමත්ව පුරුෂ වීරියෙන් යුතුව පරාර්ථකාමී යුතින් අවංකත්වයෙන් යුතුව තබා ගන්න තියෙන හොඳම බෙහෙත තමයි සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කිරීම. වෘෂභ ලග්න හිමියනි, ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.